එතකොට අන් කියලා තියෙනවා. අන් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? වෙන සංයෝග දෙක මෙන්න මේ සංයෝග දෙක. එතකොට මෙන්න මේ සංයෝග දෙක කොහොමද ඇසිටලීන් වලින් නිපදවා ගන්නෙ? මේ පරිවර්තනය කරන්න තවත් විකල්ප ක්‍රම දොළ පුතාලට හිතෙයිද? එතකොට මේ පරිවර්තනය සිදු කිරීම සඳහා මම මූලික ක්‍රම 6ක් සාකච්ඡාවට ගත්තා. 2011 10 වෙනි ප්‍රශ්නේ D කොටසේ පළවෙනි කොටස. ඇසිටලීන් ඒ කියන්නේ C2H2 එකම ආරම්භක කාබනික සංයෝග ලෙස භාවිත කර දෙක බියුටනෝන් සංශ්ලේෂණය කරනු ලබන්නේ කෙසේදයි දක්වන්න. එතකොට මෙතනදී කාබනික සංයෝගයක් විදියට අපිට දෙක බියුටනෝන් සංශ්ලේෂණය කරන්න භාවිත කරන්න පුළුවන් ඇසිටලීන් විතරයි. අපි ඉස්සෙල්ලාම තීරණය කරන්න ඕනේ දෙක බියුටනෝන් වල අණුවේ ව්‍යුහය නැත්තම් දෙක බියුටනෝන් අණුව කොයි විදිහටද තියෙන්නේ කියලා. එතකොට බියුට් කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ කාබනික සංයෝගයේ අණුවක ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4ක් තියෙන්න ඕනේ. එතකොට ඕන් කියන එකෙන් අදහස් වෙන්නේ කීටෝනයක් කියන එක. එතකොට කීටෝන කාණ්ඩේ තියෙන්න ඕනේ දෙවනි කාබන් පරමාණුවේ දෙක බියුටනෝන් කියලා තියෙන නිසා. එතකොට කාබන් දාමය 1 2 3 4 කියලා නම් කළොත් මේ කාබන් පරමාණුවේ තමයි කීටෝන කාණ්ඩේ තියෙන්න ඕනේ. එතකොට අන් කියලා තියෙනවා. අන් කියන එකෙන් අදහස් වෙන්නේ මොකක්ද? කාබන් කාබන් බන්ධන සියල්ලම තනි බන්ධන කියන එක. කාබන් කාබන් ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන අඩංගු නැහැ කියන එක. එතකොට මේ කාබන් කාබන් බන්ධන සියල්ලම තනි බන්ධන. එතකොට මේ IUPAC 9 තියෙන සියලුම කරුණු අපි ලකුණු කරලා අවසానයි. එහෙනම් දැන් ලකුණු කරන්න ඉතිරි මොනවද? හයිඩ්‍රජන් පරමාණු විතරයි. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන එකක් හදලා තියෙනවා. එහෙනම් තව හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳුනහම තමයි මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන 4 සම්පූර්ණ කරන්නේ. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන 4ක් හදලා තියෙන්නේ. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන 2යි. ඒතර තව හයිඩ්‍රජන් පරමාණු 2ක් තිබුණොත් තමයි සහසංයුජ බන්ධන ගන්න 4ක් වෙන්නේ. මේ කාබන් පරමාණු සහසංයුජ බන්ධන එකක් හදලා තියෙනවා දැනට. ඒතර තව සහසංයුජ බන්ධන 3ක් හැදෙන්න ඕනේ. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු 3ක් බැඳෙන්න ඕනේ. ඒතර මෙන්න මේ විදිහට තමයි දෙක බියුටනෝන් වල ව්‍යුහය. එතකොට ඇසිටලීන් අණුවක කාබන් පරමාණු දෙකක් තියෙනවා. දෙක බියුටනෝන් අණුවක කාබන් පරමාණු 4ක් තියෙනවා. එතකොට අණුවේ පවතින කාබන් පරමාණු ගන්නත් වැඩි කර ගන්න ඕනේ මේ පරිවර්තනය සිදු කරන අවස්ථාවේදී. ඇසිටලීන් අණුවේ ව්‍යුහය ඇඳ ගන්න එක සමහරට වැදගත් වෙන්න ඉඩ තියෙනවා මේ පරිවර්තනය කරද්දී. කාබන් පරමාණු අතර ත්‍රිත්ව බන්ධනයක් පවතින්නේ සෑම කාබන් පරමාණුවකටම හයිඩ්‍රජන් පරමාණු එක බැගින් බැඳිලා තියෙනවා. එතකොට කාබනික රසායනය ප්‍රතික්‍රියා ගැන යම්කිසි මතකයක් තියෙනවා නම් දෙක බියුටනෝන් හදාගන්න තියෙන ක්‍රමය මතක් වෙන්න ඕනේ. මෙන්න මේ ඇල්කයිනේ හරි සජලනය කළොත් අපිට දෙක බියුටනෝන් හදාගන්න පුළුවන්. පසුගිය විභාග ප්‍රශ්න පිළිතුරු විවරණය කරනකොට සැලකිය යුතු අවස්ථා ගණනකදී අපිට මේ ප්‍රතික්‍රියාව මුණ ගැහිලා තියෙනවා. එක බියුටයින් සහ දෙක බියුටයින් සජලනය කළොත් ලැබෙන්නේ දෙක බියුටනෝන්. එතකොට මෙන්න මේ සංයෝග දෙකෙන් එකක් අපි නිපදවා ගන්න ඕනේ ඇසිටලීන් පාවිච්චි කරලා. එතකොට ඇසිටලීන් වලින් මේ විදිහට කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කයිනයක් නිපදවා ගන්න අපිට යොදා ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ ප්‍රතික්‍රියාව තමයි මෙන්න මේ විදිහට. කාබන් පරමාණුවකට සෝඩියම් ධනායනයක් වගේ අයනයක් බැඳිලා තියෙන අවස්ථාවකදී අපි මේ අයනය ප්‍රතික්‍රියා කෙරුවොත් මෙන්න මේ වගේ හේලෝ ඇල්කේනයක් එක්ක එතකොට මේ කාබන් පරමාණුවයි බ්‍රෝමීන් පරමාණුවයි අතර තියෙන බන්ධනය බ්‍රෝමීන් පරමාණුව දෙසට ද්‍රවීය වෙනවා. කාබන් පරමාණු විද්‍යුතතාවට වඩා බ්‍රෝමීන් පරමාණු විද්‍යුතතාව වැඩි නිසා. එතකොට මේ කාබන් බ්‍රෝමීන් බන්ධනය ඒ විදිහට ද්‍රවීය වීමෙන් කාබන් පරමාණුවට ලැබෙන්නේ ධනාරූපී ස්වභාවයක්. එතකොට මේ ධනාරූපී ස්වභාවයේ තියෙන කාබන් පරමාණුව මේ ඍණාරූපිත කාබන් පරමාණුවට බැඳිලා කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කයිනයක් අපිට ලබා දෙනවා.
එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා අපිට ප්‍රයෝගී කරගන්න පුළුවන් ඇසිටලීන් වලින් කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කයිනියක් නිපදවා ගැනීම සඳහා. එතකොට අපිට පැහැදිලි මේ ප්‍රතික්‍රියාව භාවිත කළොත් අපිට ලැබෙන්නේ 1 බියුටයින්. කාබන් දාමේ කෙලවරට කාබන් කාබන් ත්‍රිත්ව බන්ධනයේ තියෙන ඇල්කයිනිය ලැබෙන්නේ. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම කියන්න 1 බියුටයින් සජලනය කළොත් හරි කියලා. එතකොට 1 බියුටයින් සජලනය කිරීම සඳහා අපිට අවශ්‍ය වෙන සංයෝග දෙක මෙන්න මේ සංයෝග දෙක. එතකොට මෙන්න මේ සංයෝග දෙක කොහොමද ඇසිටලීන් වලින් නිපදවා ගන්නෙ? එතකොට ඇසිටලීන් මේ විදිහට බ්‍රෝමෝ ඇල්කේනයක් බවට පත්කරන්න අපිට පියවර ගණනාවක් අනුගමනය කරන්න වෙනවා. අපිට පුළුවන් ඇසිටලීන් ඇල්ඩිහයිඩේ බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඇසිටලීන් අනුරූප ඇල්කොහොලේ බවට පරිවර්තනය කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් ඇසිටලීන් වලින් අනුරූප බ්‍රෝමෝ ඇල්කේනේ ලබා ගන්න. එතකොට මෙන්න මේ පියවර ටික අනුගමනය කරන්න වෙනවා. එතකොට මේ විදිහට ලැබුණු බ්‍රෝමෝ ඇල්කේනය අපිට පුළුවන් ප්‍රතික්‍රියා කරවන්න ඇසිටලීන් සෝඩියම් හරි සෝඩියම් ලවණයක් හරි එක්ක ප්‍රතික්‍රියා කිරීමෙන් ලැබෙන සෝඩියම් ලවණය එක්ක. එතකොට අපිට අවශ්‍ය ඇල්කයිනේ නිපදවා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ පරිවර්තනය කරනකොට ඉස්සෙල්ලාම තර්කානුකූලව පරිවර්තන පියවර ටික හිතේ ගොඩනගා ගන්න ඕනේ. එතකොට මේ වගේ වෙලාවකදී පරිවර්තන පියවර හිතේ ගොඩනගා ගන්න අපහසු නම් මේ විදිහට කටුවැඩ කොලයක ලකුණු කර ගන්න ඕනේ පරිවර්තන පියවර. ඊට පස්සේ පිළිතුර ලියන්න පටන් ගන්න පුළුවන්. එක සැරේම පිළිතුරු ලියන කොලේ පිළිතුරු ලියන්න පටන් ගන්න අමාරුයි මේ වගේ පරිවර්තනයකදී. එතකොට කල්පනා කරලා බලලා තර්කානුකූලව පරිවර්තන පියවර ටික ගොඩනගාගෙන ඊට පස්සේ පිළිතුර ලියන්න පටන් ගන්න පුළුවන්. එතකොට මගේ කටුවැඩ කොලේ පිළිතුරු ලියන කොලේ දෙකම එක නිසා මේ විදිහට කටුවැඩයි පිළිතුරුයි ඔක්කොම එකට දකින්න ලැබෙනවා. ඒ වුණාට පිළිතුරු ලියන කොලේ කටුවැඩ කොලේ කොල දෙකක්. එතකොට මේ ප්‍රතික්‍රියා පටිපාටි අනුගමනය කරලා පිළිතුර ලියපු දරුවෙක් ඉන්නවා නම් තව ටිකකින් හරි වැරදි බලන්න පුළුවන්. එහෙම නැතුව වෙන ප්‍රතික්‍රියා පටිපාටියකට මේ පරිවර්තන සිදු කළ දරුවෙක් ඉන්නවා නම් දැන් කොලයක් අරගෙන මේ ප්‍රතික්‍රියා පටිපාටිය මතකෙන් කොලේ ලියලා ඊට පස්සේ මේ ප්‍රතික්‍රියා පටිපාටියේ ලැබෙන සංයෝග සහ යෙදිය යුතු ප්‍රතිකාරක සම්පූර්ණ කරන්න. එතකොට ඇල්කයිනයක් ඇල්ඩිහයිඩ් හරි කීටෝනේ හරි බවට පත් කරන්නේ සජලණයෙන්. ඒතර යොදා ගන්න ඕනේ මර්කියුරික් සල්ෆේට් සහ තනුක සල්ෆියුරික් අම්ලය. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩේ ලැබෙනවා තව කාබන් පරමාණු එකක් තියෙනවා. කාබනික සංයෝගයේ කාබන් පරමාණු දෙකයි තියෙන්නේ. ඒ නිසා හැදෙන ඵලයේත් කාබන් පරමාණු දෙකයි. එතකොට මේ ඇල්ඩිහයිඩේ ඇල්කොහොලේ බවට පරිවර්තනය කරන්න ඕනේ. ඇල්ඩිහයිඩයක් ඇල්කොහොලයක් බවට පරිවර්තනය කරන්න ක්‍රම 4ක් තියෙනවා. එක් ක්‍රමයක් තමයි පළමුව ලිතියම් ඇලුමිනියම් හයිඩ්‍රයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරලා දෙවනුව ජලය හරි අම්ලයක් එක්ක හරි ප්‍රතික්‍රියා කරවීම. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩය ප්‍රාථමික ඇල්කොහොල කාණ්ඩය බවට ඔක්සිහරණය වෙනවා. ඉතිරි කොටස් ඒ විදිහටම පවතිනවා. කාබන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු. එතකොට මීට අමතරව ඇල්ඩිහයිඩයක් ඇල්කොහොලේ බවට ඔක්සිහරණය කිරීම සඳහා යොදා ගන්න පුළුවන් සෝඩියම් බෝරෝන් හයිඩ්‍රයිඩ්. ඊට පස්සේ යොදන්න ඕනේ අම්ලේ හරි ජලයේ හරි. එහෙම නැත්නම් සෝඩියම් එතනෝල්, එහෙම නැත්නම් නිකල් හයිඩ්‍රජන්. එතකොට ඒක ක්‍රමයක් ලියලා තිබ්බහම ඒ පරිවර්තන පියවර නිවැරදි. එතකොට ඇල්කොහොලය බ්‍රෝමෝ ඇල්කේනය බවට පත් කිරීම සඳහා PBr3 එක්ක ප්‍රතික්‍රියා කරවන්න. අපි සාමාන්‍යයෙන් ලියන්නේ පරිවර්තන ලියනකොට රතු පොස්පරස් සහ බ්‍රෝමීන් කියලා. එතකොට OH කාණ්ඩයේ වෙනුවට බ්‍රෝමීන් පරමාණු ආදේශ වෙනවා. ඉතිරි කාබන් පරමාණු සහ හයිඩ්‍රජන් පරමාණු තිබුණු විදිහටම තියෙනවා. එතකොට මෙතනදී ක්ලෝරෝ ඇල්කේනේ ලබාගෙනත් මේ ප්‍රතික්‍රියාව කරන්න පුළුවන්. එහෙම වුණා නම් PCl3, PCl5, SOCl2 වගේ සංයෝගයක් සමග ප්‍රතික්‍රියා කරවීමත් නිවැරදි. එතකොට මේ බ්‍රෝමෝ ඇල්කේනය
මේ සෝඩියම් ලවණය එක්ක ප්‍රතික්‍රියා කරවීමෙන් අපිට එක බියුටයින් ලබා ගන්න පුළුවන්. එක බියුටයින් සජලනය කළොත් ඒ කියන්නේ මර්කියුරික් සල්ෆේට් සහ තනුක සල්ෆියුරික් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කෙරෙව්වොත් අපිට දෙක බියුටනෝන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට මේ පරිවර්තනය අපිට සිදු කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය අවස්ථාවකදී නම් මේ පරිවර්තනය සම්පූර්ණයි කියලා සලකනවා. ඒ වුණාට මේ වෙලාවේ මේ පරිවර්තනය සම්පූර්ණ නැහැ. ඇයි මේ කාබනික සංයෝගය ලැබුණු විදිහ අපි ලියලා නැහැ. ප්‍රශ්නේ පැහැදිලිව සඳහන් වෙනවා කාබනික සංයෝගයක් විදිහට ආරම්භක කාබනික සංයෝග විදිහට පාවිච්චි කරන්න පුළුවන් ඇසිටලීන් විතරයි. එතකොට මේ සංයෝගයත් ඇසිටලීන් වලින් ලබා ගන්න විදිහ අපි ලියලා තියෙන්න ඕනේ. මතක් කරලා කියන්න පුළුවන්ද? මේ ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයක්. එතකොට ආන්ත හයිඩ්‍රජන් තියෙන ඇල්කයිනයකින් මේ වගේ ලවණයක් ලබා ගන්නෙ කොහොමද? අපි ඉගෙනගෙන තියෙනවා ආන්ත හයිඩ්‍රජන් සහිත ඇල්කයින් වල ප්‍රතික්‍රියා. එතකොට මේ ඇල්කයිනය සෝඩියම් එක්ක හරි සෝඩාමයිඩ් එක්ක හරි ප්‍රතික්‍රියා කෙරෙව්වොත් මේ සංයෝගය ලබා ගන්න පුළුවන්. ඇසිටලීන් වල කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් තියෙනවා. එතකොට යොදන සෝඩියම් ප්‍රමාණය එහෙම නැත්නම් සෝඩාමයිඩ් ප්‍රමාණය මත මේ කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකම විඝටනය වෙලා සෝඩියම් ධනායන දෙකක් ආදේශ වෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක වළක්වා ගන්නේ කොහොමද? එකට එක මවුල් අනුපාතයෙන් ප්‍රතික්‍රියා කරවීමෙන්. එතකොට මෙතනදී ඒ අදහසත් ලියා තිබිය යුතුයි. එකට එක මවුල් අනුපාතයෙන් තමයි ඇසිටලීන් සහ සෝඩියම් යොදන්නේ. එහෙම නැත්නම් එකට එක මවුල් අනුපාතයෙන් තමයි ඇසිටලීන් සහ සෝඩාමයිඩ් යොදන්නේ. දැන් පරිවර්තනය සම්පූර්ණයි. එතකොට මේ සෑම ප්‍රතිකාරකයක්ම නිවැරදිව ලියලා තියෙනවට ලකුණු දෙක බැගින් ලැබෙනවා. එතකොට මේ අතරමැදි සෑම කාබනික සංයෝගයක්ම නිවැරදිව ලියලා තියෙනවට ලකුණු 3 බැගින් ලැබෙනවා. එතකොට ලකුණු 25ක් මේ පරිවර්තනයේ සඳහා මේ විදිහට ලැබෙනවා. මීට අමතරව මේ පරිවර්තනය තව ක්‍රම වලට කරන්න පුළුවන්. අපි ඒ ක්‍රමත් සලකා බලමු. එතකොට මේ ක්‍රමයට පරිවර්තනය ලියලා නැති දරුවෙක් ඉන්නවා නම් දැන් මේ විදිහට පරිවර්තනය ලියලා ඉන්න. එතකොට මේ විදිහට පරිවර්තනය ලියලා නිවැරදි පිළිතුරු ලබාගත් දරුවන් වීඩියෝ එකේ මෙතනින් එහාට ප්ලේ කරන එක නතර කරලා තවත් ක්‍රමවලට මේ පරිවර්තනය කරන්න පුළුවන්ද කියලා කල්පනා කරලා අඩුම ගානේ තව ක්‍රම දෙකකටවත් මේ පරිවර්තනය සිදු කරලා ඉවර වෙලා වීඩියෝ එකේ ඉතිරි ටික බලන්න. අපි බලමු මේ පරිවර්තනය කරන්න වෙනත් ක්‍රම තියෙනවද කියලා. අපි බලමු ඇසිටලීන් වලින් දෙක බියුටනෝන් ලබා ගැනීම සඳහා වෙනත් විකල්ප පරිවර්තන ක්‍රම තියෙනවද කියලා. එතකොට අපි මේ ලියපු පරිවර්තනයේ එක් අවස්ථාවකදී අපිට අවශ්‍ය වුණා බ්‍රෝමෝ එතේන්. එතකොට ඇසිටලීන් වලින් බ්‍රෝමෝ එතේන් ලබා ගන්න මේ ලියපු ක්‍රමයට අමතර ක්‍රමයක් නැද්ද? තියෙනවා. ඒ ක්‍රමය තමයි අපිට පුළුවන් ඇසිටලීන් වලින් එතීන් නිපදවා ගන්න එතීන් කියන්නේ ඇල්කීනයක්. එතකොට ඇල්කීනයක් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් එක්ක ප්‍රතික්‍රියා කෙරුවොත් අපිට ලබා ගන්න පුළුවන් බ්‍රෝමෝ ඇල්කේනය. අපි කොහොමද ඇසිටලීන් වලින් ඒ කියන්නේ එතයින් වලින් එතීන් ලබා ගන්නේ? ඇල්කයිනයක් ඇල්කීනයක් බවට පත් කරන්න පුළුවන්. ඒ සඳහා අපි යොදාගන්නේ පැලේඩියම් උත්ප්‍රේරක යොදලා හයිඩ්‍රජන් සමග ඇල්කයිනය සිදු කරන ප්‍රතික්‍රියාව. එතකොට මේ ප්‍රතික්‍රියාව සිදු වෙනකොට ඇල්කයිනය ඇල්කේනය දක්වා හයිඩ්‍රජනීකරණය වෙන්න පුළුවන්. එතකොට මේ හයිඩ්‍රජනීකරණය වැළැක්වීම සඳහා අපි යොදනවා ෆීනොලීන් සහ බේරියම් සල්ෆේට්. එතකොට මෙන්න මේ ප්‍රතික්‍රියා පටිපාටිය පාවිච්චි කරලා අපිට බ්‍රෝමෝ ඇල්කේනය හදන්න පුළුවන්. ඒ බ්‍රෝමෝ ඇල්කේනය අපිට පුළුවන් එක බියුටයින් ලබා ගන්න, එක බියුටයින් සජලනයෙන් දෙක බියුටනෝන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ විදිහටත් ඇසිටලීන් වලින් දෙක බියුටනෝන් සංශ්ලේෂණය කරන්න පුළුවන් එකම කාබනික සංයෝගයේ විදිහට ඇසිටලීන් භාවිතයට අරගෙන. එතකොට බලන්න යම්කිසි දරුවෙක් ඒ විදිහට පරිවර්තනය කරලා තියනවාද කියලා
එහෙම වුණොත් ලකුණු 25ක් ලැබෙනවා. ඒ විදිහට පරිවර්තනය ලියන්නේ නැති දරුවන් නැවත සැරයක් පරිවර්තනය ලියන්න. එතකොට දුවලා පුතාලා පරිවර්තනය ලියනකොට මම වගේ මේ ඇඳපු රූප සටහනේම අදාළ පියවරවල් එකතු කරන්න එපා. නැවත සැරයක් මුල ඉඳලා අලුත් පරිවර්තනයක් ලියන විදිහට පිළිතුර ලියන්න. එතකොට තමයි පිළිතුරු ලිවීම පිළිබඳ හොඳ පුහුණුවක් ලැබෙන්නේ. මම වගේ මේ විදිහට කම්මැලිකමට පරිවර්තන ලියන්න එපා. සම්පූර්ණයෙන් මුල ඉඳලා නැවත පරිවර්තනය ලියන්න. දෙක බියුටනෝන් නිපදවා ගන්න තියෙන එකම ක්‍රමය එක බියුටයින් හරි දෙක බියුටයින් හරි සජලනයද නැහැ. මෙන්න මේ ද්විතීයික ඇල්කොහොලය. මොකද්ද මේ ද්විතීයික ඇල්කොහොලය? දෙක බියුටනෝල්. දෙක බියුටනෝල් ඔක්සිකරණය කළොත් මේ ඔක්සිකරණය සඳහා අපි සාමාන්‍යයෙන් පාවිච්චිට ගන්නේ තනුක සල්ෆියුරික් අම්ලයේ යෙදූ පොටෑසියම් පර්මැංගනේට්. අපි ඉගෙනගෙන තියෙනවා ද්විතීයික ඇල්කොහොලයක් ඔක්සිකරණය කළොත් අනුරූප කීටෝනේ ලැබෙන්නේ. ඒතර ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4යි ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4යි. දෙවෙනි කාබන් පරමාණුවේ ඇල්කොහොල කාණ්ඩ. ඒතර දෙවෙනි කාබන් පරමාණුවට කීටෝන කාණ්ඩය ලැබෙනවා. ඒතර මෙන්න මේ ඔක්සිකරණ ප්‍රතික්‍රියාවෙන් අපිට පුළුවන් දෙක බියුටනෝන් ලබා ගන්න. ඒතර කොහොමද දෙක බියුටනෝල් නිපදවා ගන්නේ ඇසිටලීන් වලින්? අපිට මතක තියෙන්න ඕනේ ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් ඇල්ඩිහයිඩයක් එක්ක ප්‍රතික්‍රියා කරවලා ලැබෙන ඵලය ආම්ලික ජල විච්ඡේදනය කළොත් තනුක අම්ලයක් හරි ජලය හරි යොදලා ජල විච්ඡේදනය කළොත් අපිට ලැබෙන්නේ ද්විතීයික ඇල්කොහොලයක්. එතකොට මේ ප්‍රතික්‍රියාව මෙතනදී පාවිච්චියට ගන්න පුළුවන්. එතකොට කාබන් පරමාණු දෙකක් තියෙන ඇල්ඩිහයිඩයක් ගන්නවා. කාබන් පරමාණු දෙකක් තියෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරකයක් ගන්න. එතකොට කාබන් පරමාණු දෙකක් තියෙන ග්‍රිනාඩ් ප්‍රතිකාරක අපිට නිපදවා ගන්න පුළුවන් මේ ලැබුණු බ්‍රෝමෝ ඇල්කේනය මැග්නීසියම් සමග ප්‍රතික්‍රියා කරවලා. එතකොට මේ ප්‍රතික්‍රියාව සිදු කරන්නේ වියලි ඊතර මාධ්‍යයේදී. එතකොට මේ විදිහට පරිවර්තනය ලිව්වොත් මේ පළවෙනි පියවරේදී ඇල්ඩිහයිඩේ හැදෙනවා. එතකොට ඒ ඇල්ඩිහයිඩේ පාවිච්චි කරන්න පුළුවන් ග්‍රිනාඩ් ප්‍රතිකාරකයේ සමග ප්‍රතික්‍රියා කරවන්න. පරිවර්තනය මේ විදිහට ඇල්කීනයක් ලබාගෙන ඒ ඇල්කීනෙන් බ්‍රෝමෝ ඇල්කේනේ ලබා ගන්න විදිහට ලිව්වොත් ඇල්ඩිහයිඩයක් හැදෙන්නේ නැහැ. එතකොට ඒ වෙලාවේදී ඇල්ඩිහයිඩේ හැදෙන විදිහ ලියලා තියන්න ඕනේ. ඒ කියන්නේ මේ සජලන ප්‍රතික්‍රියාවත් ලිවීම අවශ්‍ය වෙනවා. එතකොට මෙතන පරිවර්තන ක්‍රම දෙකක් ලියලා තියෙනවා. එතකොට මේ පරිවර්තන ක්‍රම දෙක මගින් අපිට පුළුවන් ඇසිටලීන් වලින් දෙක බියුටනෝන් සංශ්ලේෂණය කරන්න. එතකොට බලන්න යම්කිසි දරුවෙක් මේ විදිහට සජලනය කරලා ඇල්ඩිහයිඩේ නිපදවාගෙන ඇල්ඩිහයිඩයෙන් බ්‍රෝමෝ ඇල්කේනය නිපදවාගෙන ඒ බ්‍රෝමෝ ඇල්කේනය ග්‍රිනාඩ් ප්‍රතිකාරක බවට පත් කරලා ද්විතීයික ඇල්කොහොල නිපදවාගෙන ඒ කියන්නේ දෙක බියුටනෝන් නිපදවාගෙන එමගින් දෙක බියුටනෝන් සංශ්ලේෂණය කළාද කියලා. එතකොට ඒ ක්‍රමය නිවැරදිව ලියලා තියෙනවා නම් ලකුණු 25ක් ලැබෙනවා. ඒ ක්‍රමයට පරිවර්තනය ලියලා නැති දරුවෙක් ඉන්නවා නම් දැන් අලුතෙන් මුල ඉඳලා ඒ පරිවර්තනය ඒ විදිහට ලියන්න. එතකොට බ්‍රෝමෝ ඇල්කේනේ ලබාගන්නේ එතීන් හයිඩ්‍රජන් බ්‍රෝමයිඩ් සමග ප්‍රතික්‍රියාවෙන් නම් ග්‍රිනාඩ් ප්‍රතිකාරකය නිපදවා ගැනීම ලියලා තියන්න ඕනේ. මැග්නීසියම් වියලි ඊතර. එතකොට ප්‍රතික්‍රියාවට අවශ්‍ය වෙනවා එතනල්. ඇල්ඩිහයිඩය එතනල්. එතකොට මේ ඇල්ඩිහයිඩය අපිට පුළුවන් ඇසිටලීන් වලින් නිපදවා ගන්න සජලන ප්‍රතික්‍රියාව මගින්. එතකොට මෙන්න මේ විදිහටත් මේ පරිවර්තනය කරන්න පුළුවන්. මේ විදිහට පරිවර්තනය ලියලා තියෙනවා නම් පරිවර්තනය කරලා තියෙනවා නම් ලකුණු 25ක් ලැබෙනවා. එතකොට මේ විදිහට පරිවර්තනය ලියලා නැති දුවල පුතාලා ඉන්නවා නම් මේ විදිහටත් මේ පරිවර්තනය නැවත මුල සිට ලියන්න. එතකොට තමයි
ප්‍රතික්‍රියා මතක හිටින්නේ. මේ පරිවර්තනය කරන්න තවත් විකල්ප ක්‍රම දොළ පුතාලට හිතෙයිද? අපිට දීලා තියෙන කාබනික සංයෝගයේ අණුවක කාබන් පරමාණු දෙකක් තියෙනවා. අපි හදාගන්න ඕනේ කාබනික සංයෝගයේ අණුවක කාබන් පරමාණු 4ක් තියෙනවා. එතකොට සංයෝගයක පවතින කාබන් පරමාණු ගන්න වැඩි කර ගැනීම සඳහා යොදා ගන්න පුළුවන් ක්‍රමයක් අපි ඉගෙනගෙන තියෙනවා ඇල්ඩිහයිඩ් සහ කීටෝන වල ප්‍රතික්‍රියා ගැන ඉගෙන ගන්නකොට. ඒ සංඝනන ප්‍රතික්‍රියා. එතකොට ඇල්ඩිහයිඩය හරියටම කිව්වොත් එතනල් අපිට නිපදවා ගන්න පුළුවන් ඇසිටිලීන් වලින්. ඒ ප්‍රතික්‍රියාව සජලන ප්‍රතික්‍රියාව මර්කියුරික් සල්ෆේට් සහ තනුක සල්ෆියුරික් අම්ලය යොදා ගන්න. මේ හැදෙන ඇල්ඩිහයිඩය අපිට පුළුවන් සංඝනනය සඳහා යොදා ගන්න. ඒතර භාෂ්මික මාධ්‍යයේදී තමයි සංඝනනය සිද්ධ වෙන්නේ. එතකොට ඇල්ඩිහයිඩ් අණුවක තියෙන ඇල්ෆා හයිඩ්‍රජන් පරමාණුවක් H ධනායනයක් විදිහට පිට වෙලා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලින් ලැබෙන හයිඩ්‍රොක්සයිඩ් ධානය එක්ක ප්‍රතික්‍රියා කරනවා. එතකොට ඇල්ෆා කාබන් පරමාණුවේ හයිඩ්‍රජන් පරමාණු ගාන එකකින් අඩු වෙනවා. කාබන් පරමාණු ඍණාරෝපිත වෙනවා. ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මේ ඍණාරෝපිත කාබන් පරමාණු ආකර්ෂණය වෙන ඇල්ඩිහයිඩ් අණුවක ධනාරෝපිත ස්වභාවයෙන් යුත් කාබන් පරමාණු. ඒ කියන්නේ ඇල්ඩිහයිඩ් කාණ්ඩයේ කාබන් පරමාණු වෙත. එතකොට මේ ඍණාරෝපිත කාබන් පරමාණුව මේ ධනාරෝපිත ස්වභාවයේ තියෙන කාබන් පරමාණු එක්ක බැඳෙනවා. එතකොට අවසානයේට අපිට ලැබෙන්නේ මේ වගේ සංයෝගයක්. එතකොට මේ සංයෝගය රත් කළොත් නැත්තම් අයඩීන් සමග ප්‍රතික්‍රියා කෙරුවොත් මේ OH කාණ්ඩය මේ කාබන් පරමාණුවේ තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් සමග ජලාණුවක් විදිහට ඉවත් වෙනවා. එතකොට මේ කාබන් පරමාණු අතර කාබන් පයි බන්ධනයක් අලුතෙන් හැදෙනවා. ඒතකොට ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. දැන් අපේ ප්‍රශ්නේ කොටසක් විසඳිලා තියෙන්නේ. ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4ක් තියෙන සංයෝගයක් ලබා ගත්තා. එතකොට මේ සංයෝගයේ පවතිනවා ඇල්ඩිහයිඩ් කාණ්ඩයක්. එතකොට මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය පත් කරන්න ඕනේ ඇල්කේන කාණ්ඩයේ බවට. එතකොට ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් ඇල්කේනයක් බවට නැත්තම් හයිඩ්‍රෝ කාබනයේ තත්ත්වයට පත් කරන්නේ කොහොමද? ක්ලෙමන්සන් ඔක්සිහරණය මගින්. එතකොට මේ ඇල්ඩිහයිඩ් කාණ්ඩය හයිඩ්‍රජනීකරණය වෙලා හයිඩ්‍රෝ කාබන තත්ත්වයට පත් වෙනවා. එතකොට ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. ක්ලෙමන්සන් ඔක්සිහරණය සඳහා යොදන ප්‍රතිකාරක මතකද? සිංක් සංරසය සහ සාන්ද්‍ර හයිඩ්‍රෝක්ලෝරික් අම්ලය. එතකොට මේ තියෙන්නේ කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කීනයක්. අපිට පුළුවන් නම් ඒ කාබන් පරමාණු 4ක් තියෙන ඇල්කීනයෙන් මෙන්න මේ කාබන් පරමාණු 4 තියෙන ඇල්කයිනේ ලබා ගන්න මේ ඇල්කයිනේ සජලනය කළොත් අපිට පුළුවන් 2 බියුටනෝන් ලබා ගන්න. 1 බියුටයින් සජලනය කළත් 2 බියුටයින් සජලනය කළත් ලැබෙන්නේ 2 බියුටනෝන්ම තමයි. ඒතර මම දොළපුතලට කියලා දීලා තියෙනවා මීට කලින් යම්කිසි ඇල්කීනයක් අනුරූප ඇල්කයිනේ බවට පරිවර්තනය කරන විදිහ. මෙතන ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 7යි. මෙතන ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4යි. දෙවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන කාබන් ද්විත්ව බන්ධනය. ප්‍රධාන කාබන් දාමේ කාබන් පරමාණු 4යි. දෙවෙනි කාබන් පරමාණුවෙන් ආරම්භ වන ත්‍රිත්ව බන්ධනය. එතකොට පළවෙනි පියවරට අපි කරන්නේ බ්‍රෝමීන් සමග ප්‍රතික්‍රියා කරවීම. දෙවෙනි පියවරට කරන්නේ මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් සමග ප්‍රතික්‍රියා කර. එතකොට ඇල්කීනය අනුරූප ඇල්කයිනය බවට පරිවර්තනය කරන්න පුළුවන්. ඊම් බලන්නේ පරිවර්තන පියවර
එතකොට කාබන් කාබන් පයි බන්ධනයේ විඝටනය වෙලා බ්‍රෝමීන් පරමාණු ආකලනය වෙනවා. තිබුණු ඉතිරි පරමාණු සහ කාණ්ඩ ඒ විදිහටම පවතිනවා. එතකොට මධ්‍යසාරීය පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මේ සංයෝගයේ ප්‍රතික්‍රියා කරනකොට මේ හයිඩ්‍රජන් පරමාණුව මේ බ්‍රෝමීන් පරමාණුව සමග ඉවත් වෙනවා. මේ හයිඩ්‍රජන් පරමාණුව මේ බ්‍රෝමීන් පරමාණුව සමග ඉවත් වෙනවා. ඒ විදිහටයි බහුතර ඵලය හැදෙන්නේ. එතකොට අපිට ලැබෙනවා 2 බියුටයින්. 2 බියුටයින් සජනනය කරපුවාම 2 බියුටනෝන් ලබා ගන්න පුළුවන්. එතකොට මේ විදිහට සංඝනන ප්‍රතික්‍රියාවක් භාවිතයට අරගෙන මේ පරිවර්තනය සිදු කරන්න පුළුවන්. මේ විදිහට පරිවර්තනයේ ලියලා තිබ්බත් ලකුණු 25ක් ලැබෙනවා. මේ විදිහට පරිවර්තනයේ ලියලා නැති දුවල පුතාලා ඉන්නවා නම් දැන් මේ විදිහටත් පරිවර්තනයේ ලියන්න. අලුතෙන්ම පරිවර්තනයේ ලියන්න. එතකොට ප්‍රතික්‍රියා මතක හිටිනවා. මේ පරිවර්තනය කරන්න පුළුවන් තව විදිහක් අපි සලකා බලමු. මම කලින් කිව්වා 2 බියුටනෝල් ඔක්සිකරණය කළොත් මේ ඔක්සිජන් ප්‍රතික්‍රියාව සඳහා යොදාගන්නේ මොනවද? මතකෙන් ලියන්න බලන්න. තනුක සල්ෆියුරික් අම්ලයේ යෙදූ පොටෑසියම් පර්මැංගනේට්. එතකොට 2 බියුටනෝල් ඔක්සිකරණය මගින් 2 බියුටනෝන් ලබා ගන්න පුළුවන්. එතකොට ඒ ප්‍රතික්‍රියාව පාවිච්චියට ගන්නේ කොහොමද? සංඝනන ප්‍රතික්‍රියාව හරහා මේ පරිවර්තනය සිදු කරන අවස්ථාවකදී. එතකොට අපිට ලැබිලා තියෙනවා මෙන්න මේ ඇල්කීනය 2 බියුටීන් අපිට ලැබිලා තියෙනවා. එතකොට 2 බියුටීන් 2 බියුටනෝල් බවට පරිවර්තනය කරන්නේ කොහොමද? අපිට කරන්න තියෙන්නේ සජලනය. තනුක සල්ෆියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියා කෙරෙව්වා නම් මේ එක කාබන් පරමාණුවකට ජලාණුවෙන් ලැබෙන හයිඩ්‍රජන් පරමාණුව බැඳෙනවා. අනෙක් කාබන් පරමාණුවට ජලාණුවෙන් ලැබෙන OH කාණ්ඩය බැඳෙනවා. එතකොට අපිට ලැබෙන්නේ 2 බියුටනෝල්. එතකොට 2 බියුටනෝල් ඔක්සිකරණයෙන් 2 බියුටනෝන් ලබා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහටත් මේ පරිවර්තනය කරන්න පුළුවන්. එතකොට මේ විදිහට පරිවර්තනය ලියලා තිබ්බනම් යම් කිසි දරුවෙක් ලකුණු 25ම ලැබෙනවා. මේ විදිහට පරිවර්තනය ලියපු නැති දරුවෙක් ඉන්නවා නම් මේ විදිහටත් මේ පරිවර්තනය ලියමු. එතකොට මේ පරිවර්තනය සිදු කිරීම සඳහා මම මූලික ක්‍රම 6ක් සාකච්ඡාවට ගත්තා. මේ පරිවර්තනය කරන්න තවත් ක්‍රම තියෙනවද කියලා දුවලා පුතාලා හොයලා බලන්න. එතකොට මේ එකම පරිවර්තනයේ විවිධ ක්‍රමවලට ලියන එක වැදගත් වෙනවා විභාගයට පුහුණු වෙන අවස්ථාවේදී. එයි එහෙම මම කියන්නේ මේ විදිහට එකම පරිවර්තනයේ වෙනස් ක්‍රමවල සිදු කරන්න උත්සාහ කරනකොට තමයි අපිට අවබෝධ වෙන්නේ ප්‍රතික්‍රියා කොච්චර මතකද කියලා. එතකොට අමතක වෙලා තියෙන ප්‍රතික්‍රියා නැවත මතක් කරගන්න මේ විදිහට පරිවර්තන සිදු කිරීමේ අභ්‍යාස අපිට යොදා ගන්න පුළුවන්. ඊට අමතරව මේ විදිහට එකම පරිවර්තනයේ වෙනස් ක්‍රම වලින් සිදු කිරීමේ තවත් වාසියක් තියෙනවා. එක් එක් ක්‍රමයට යන පියවර ගණන ගැනත් අවබෝධයක් ලබා ගන්න පුළුවන්. එතකොට සමහර අවස්ථා තියෙනවා අපොසු උසස් පෙළ විභාගයේදී පරිවර්තන සිදු කරන අවස්ථාවේදී පියවර ගණන සම්බන්ධයෙන් සීමා යොදන. එතකොට ඒ සීමාවලට යටත්ව පරිවර්තනයේ සිදු කිරීම සඳහා ක්‍රමයක් හොයාගන්න. මේ විදිහට එකම පරිවර්තනයේ වෙනස් ක්‍රමවල සිදු කිරීම වැදගත් වෙනවා. ඒ නිසා මම හිතනවා දොළ පුතාලා අඩුම ගානේ මේ වෙනකොට ක්‍රම 6කටවත් මේ පරිවර්තනයේ සිදු කරලා ඇති කියලා. ඊට අමතර ක්‍රම තියෙනවද කියලාත් හොයලා බලන්න. එතකොට මේ විදිහට පරිවර්තන අභ්‍යාස අඩංගු පොතක් මම රචනා කරලා තියෙනවා කාබනික රසායනය සඳහා වැඩපොතක් විදිහට. ඒ වැඩපොත පරිශීලනය කරලා දොළ පුතාලට පුළුවන් මේ වගේ අභ්‍යාස රාශියක නිරත වෙන්න. එතකොට ඒ විදිහට අභ්‍යාස විශාල ප්‍රමාණයක් සිදු කිරීම අපොසු උසස් පෙළ විභාගයේදී කාබනික රසායනයට අදාළව ලැබෙන ප්‍රශ්නවලට ඉක්මනින් පිළිතුරු නිවැරදිව ලියන්න හැකියාව ලබා දෙන්න හේතු වෙනවා. එතකොට මේ විදිහටම අපි තවත් අපොසු උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නයක පිළිතුරු විවරණයකින් මුණ ගැසෙමු.